ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම ප්‍රවිශෂාර මදුවන්ත ප්‍රථමයෙන් නවධානය පුවත් සිරස් තල වෙත. පූජනීය දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ 59 වන ජන්මදින ගුණානුස්මරණයට තව දින 3යි. කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිවේදනයක්. පූජ්‍යපාද මකුරුප්පේ රතනජෝති නාහිමියන් දිවිගමනට සමුදෙයි. අමරිකා එක්සත් ජනපදයේ ගස් බිලියනයක් සිටුවීමේ වැඩසටහනක්. COVID-19 වෛරසය ආසදිත රෝගීන් මෙරටින් වාර්තාවීම මේ දිනවල ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍යංශ නිවේදනය කරනවා. වෛරස ව්‍යාපෘතිය අවම කිරීම සඳහා ජනතාව සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කිරීමත් ගත යුතු එන්නත් මාත්‍රාවන් ලබා ගැනීමත් සිදු කළ යුතු බවයි සෞඛ්‍යංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පසුගිය දින 10ක කාලයේ සිට මෙදක්වා කාලය තුළ කොවිඩ් වෛරස් ආසාදිත රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව ඊයේ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 119ක් ලෙසයි දැක්වුණේ. මෙවන් පසුබිමක් තුළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බවයි සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව සිදු කළ යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් ප්‍රකාශ කළා. අපි හැකි පමණින් එන්නත් ලබාගෙන නැත්නම් ඒ එන්නත ලබා ගැනීම වැදගත් වෙනවා. මොකද සංකූලතා ඇතිවන්න තියෙන ඉඩකඩ අවම කර ගැනීම සඳහා අපි හැකි පමණින් අපි සියලු දෙනාම අපේ නියමිත එන්නත ලබාගෙන නැතිනම් ඒ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න. විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි අය සහ නිදන්ගත රෝග වලින් පෙළෙන අය. ඒ වගේම අවුරුදු 20ට වැඩි ඕනෑම කෙනෙකුට ළඟම තියෙන එන්නත් මධ්‍යස්ථානයට ගොස් තමන්ට නියමිත ඊළඟ එන්නත ලබා ගැනීමට තවදුරටත් අවකාශ තිබෙනවා. ආයතන මට්ටමින් සංවිධාන මට්ටමින් පුද්ගලිකව අපි සියලු දෙනාම හැකි පමණ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් වෙනවා. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම ආචාර සමාචාර විධි සඳහා දෑත් එත්කර ආචාර සමාචාර කිරීම හැර වෙනදා මෙන් සිප වැළඳ ගැනීම අතට අත දීම වැනි ආකාරයෙන් ආචාර සමාචාර කිරීමෙන් වැළකී සිටීම. මුහුණු ආවරණය පොදු ප්‍රවාහන භාවිතා කරන අවස්ථාවේ ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානවල බස් නැවතුම් පොළවල් වෙළඳ පොළවල් එවැනි ස්ථානවල නිසි ප්‍රමිතියෙන් යුත් මුහුණු ආවරණයක් නිසි පරිදි පැළඳ සිටීම වැදගත් වෙනවා. ඒ වගේම තමන්ගේ දෑත් පිරිසිදු කර ගැනීම දිගින් දිගටම අපි මතක් කරන දෙයක්. සබන් දාලා අත සෝදා ගැනීම හොඳටම ප්‍රමාණවත්. ඒ ප්‍රායෝගික නොවන අවස්ථාවක සැනිටයිසර් ද්‍රාවණයකින් අත පිරිසිදු කර ගැනීම ප්‍රමාණවත්. මේ අනුව කොවිඩ් වෛරසය නැවතත් හිස ඔසවන පසුබිමක එන්නත් මාත්‍රාවන් ලබා ගැනීම සඳහා ජනතාව උනන්දුවෙන් කටයුතු කරන ආකාරය මේ දිනවල දක්නට ලැබෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේද එන්නත් කරන වැඩසටහන සිදු කෙරෙන්නේ මෙලෙසින්. දැන් අපි ආරම්භ කරනවා. සමහර වෙලාවට ඕගොල්ලන් ඇති දෙවනි මාස ඕගොල්ලන් පරිගණකයකට දත්ත එකතු කරනකොට මේ අතර පවතින ආර්ථික අර්බුදය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ ගියහොත් සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව වළක්වා ගැනීමට නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. එබැවින් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කිරීම ජනතාවගේ වගකීමක් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික සුදු හුම්පොළ රාජමහා විහාරාධිපති පූජ්‍යපාද
මකුරුප්පේ රතන ජෝති නාහිමියෝ පසුගියදා අපවත් වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට සුදුහුම්පොළ රාජමහා විහාරස්ථානයේදී සිදු කිරීමට නියමිතයි. 1948 දෙසැම්බර් මස 25 වනදා උපත ලැබූ නාහිමියෝ අපවත් වන විට 74 වන වියෙහි පසු වුණා. අස්ගිරි විහාර පාර්ශවයට මෙන්ම ශාසනික හා සමාජීය වශයෙන් නාහිමියන් සිදු කර ඇති මෙහෙය අතිමහත්. මහනුවර ඓතිහාසික සුදුහුම්පොළ විහාරය ගලගෙදර ගුණදාහා රාජමහා විහාරය හා ගම්පොළ ඉඟුරුවත්ත පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපතිත්වය දරමින් නාහිමියන් කටයුතු කළා. නාහිමි පරන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට සුදුහුම්පොළ විහාරස්ථානයේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වාසය කරන ආබාධ සහිත ප්‍රජාව සඳහා හදිසි සහන ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. කොළොන්නාව රාජමහා විහාරයේ ප්‍රධාන ශාලාවේදී උත්සවය පැවැත්වුණා. द्वितीयांपि धम्मं शरणं गच्छामि එම ස්ථානයේ සම්ප්‍රාප්ත වන හැටියට එහිදී ආබාධ සහිත ජනතාව වෙනුවෙන් වියලි ආහාර ලබා දුන්නා. කොළොන්නාව රාජමහා විහාරාධිපති පූජ්‍යපාද කොළොන්නාවේ ධම්මික ස්වාමින් වහන්සේ හා ව්‍යාපෘති අධ්‍යක්ෂ හසිනි චන්ද්‍රසිරි මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක් වුණා. මේ කරන උදාන කර්තව්‍ය වල පේනවා මේකේ වටිනාකම. ඒක නිසා මෙවැනි දේවල් හොයලා බලලා ඒට අවශ්‍ය වෙන සැලසුම් බදලා සංවිධානගත ක්‍රමවේදයක් තුළ ඒක සත්භාවයෙන් ඉදිරිපත් කරනවා. මෙරට විද්‍යුත් ධර්ම සංනිවේදනයේ මහා යතිවර සලකුණ වූ අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ 59 වන ජන්මදින ගුණානුස්මරණය එළඹෙන 30 වනදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ වැඩසටහන මාතර වේරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථානයේදී එදින පැවැත්වීමට නියමිතයි. ඇසෙන දහම් පදයක් ගානේ සාදු නද නැගෙන්නේද එපමණකින් හිමියනි ඔබේ නාමයද සිහියට නැගේ. බෞද්ධයා මාධ්‍යජාලය ඔස්සේ එතරෙමින්ම මෙතර ජන හදවත්හි දහම් පිපාසය සංසිඳුවීම පිණිස පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කළ සේවය අතිමහත්. නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 59 වන ජන්මදින ගුණානුස්මරණ වැඩසටහන එළඹෙන 30 වනදා පැවැත්වෙන්නේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයකරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන්. එදිනට පූජනීය සංඝරත්නයේ විශේෂෙහි සංඝගත දක්ෂිනාවක් පැවැත්වීමට නියමිතයි. එසේම සිසු දරුදරියන් උදෙසා අධ්‍යාපන උපකරණ පරිත්‍යාගය, ගර්භණී මව්වරුන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාගය, ආබාධිත පුද්ගලයන් උදෙසා රෝදපුටු, කිහිලිකරු සහ අත්වාරු පරිත්‍යාගය මෙන්ම සිප්නැන දායාද ව්‍යාපෘතිය යටතේ සිසු දරුදරියන්ට ටැබ් යන්ත්‍ර පරිත්‍යාග කරමින් මහා ජන සත්කාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම සන්ධ්‍යාවේ මහා ඖෂධ පූජාවක්ද පැවැත්වීමට නියමිතයි. පූජනීය දරණාගම කුසල ධම්ම පුණ්‍යවන්ත නාසමිඳුන්ගේ මාහැඟි මෙහෙවරෙන් දහම් මගගත් ඔබට ඒ සමගින් එක්වන ලෙස බෞද්ධ මාධ්‍ය ජාලය මෙලෙස ආරාධනා කරනවා.
පුණ්‍යෝත්සවය පිළිබඳ වැඩි විස්තර සඳහා අමතන්න බෞද්ධ මාධ්‍යචාලයේ පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ් ද අල්විස් මහතා 077 77 90 609 පින්කමට සම්බන්ධ වන ඔබගේ මූල්‍ය පරිත්‍යාගයන් බෞද්ධ පුණ්‍යාධාර අරමුදල නමින් නැති සම්පත් බැංකුව ග්‍රෙගරි පාර ශාඛාව 02 70 60 03 195 ලංකා බැංකුව ටොරින්ටන් ශාඛාව 04 810 21 968 මහජන බැංකුව නගර මධ්‍ය ශාඛාව 176 100යි 13යි 03යි 46යි 69 යන බැංකු ගිණුම් වෙත බැර කළ හැකියි. ඔබ වහන්සේගේ පිහිට අවැසි කාලයක ඔබ වහන්සේ සිහිකොට පතන්නම්. ඔබ වහන්සේට උතුම් බුදු බවම ලැබේවා. ඓතිහාසික දීඝවාපී මහා සෑරදුන්ගේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල අඛණ්ඩව සිදු කෙරෙනවා. අඩි 45ක් පමණ උසට චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු මෙවන විට සිදු කර ඇති බවයි දීඝවාපී රාජමහා විහාරාධිපති පූජ්‍යපාද මහා ඔය සෝභිතනා හිමියන් සඳහන් කරන්නේ. බෞද්ධයා මාධ්‍යජාලයේ සම්බන්ධීකරණයෙන් දිගවාපී මහා සෑරදුන්ගේ ඉදිකිරීම් කටයුතු මෙවන විටත් අඛණ්ඩව සිදු කරනවා. සෑයේ අඩි 45ක පමණ උසට මෙවන විට ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරතාර රණපිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන්. එමෙන්ම චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමටද අපේක්ෂා කරන බවයි දිගවාපී රජමහා විහාරාධිපති පූජ්‍යපාද මහා ඔය සෝභිතනා හිමියන් අප සමග සඳහන් කළේ. ත්‍රිවිධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රමදායකත්වයෙන් මහ විශාල සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් දීඝවාපී චෛත්‍ය රාජානන් වහන්සේගේ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ඒ වගේම අවශේෂ ඉදිකිරීම කටයුතු ආරම්භ කරලා පවත්වාගෙන යනු ලබනවා. ඉතින් මේ කාලය ඊටාම අපහසු කාලයක්, අමාරු කාලයක්, දුෂ්කර කාලයක්. විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති බොරලන්දේ වජිරඥාන නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ සුවිශේෂී දායකත්වයෙන් යුක්තව තව වසර දෙකක් වගේ කාලයක් තුල වැඩ නිම කිරීමේ අපේක්ෂාවෙන් මේ දීඝවාපී චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යනු ලබන්නේ. මේ දිනවල තිබෙන අර්බුදකාරී වටපිටාව නිසා චෛත්‍ය රාජානන් වහන්සේගේ කටයුතු වෙනුවෙන් ගැටලු දුෂ්කරතා මතුවලා තියෙනවා. විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට පැමිණීමේ දුෂ්කරතාවයන් මතුවලා තිබෙනවා. ශ්‍රමදායකත්වයේ දැක්වීමේදී ඒ පැමිණීමේ දුෂ්කරතාවයන් මතුවලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ප්‍රතිනිර්මාණ කිරීමේ කටයුතු සඳහා ඔබගේ සුවිශේෂී දායකත්වය ලබා දෙන ලෙස අපි මේ වෙලාවේදී ඉල්ලීමක් සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මේ තිබෙන අර්බුදකාරී වටපිටාව මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකිරීමත් සමගම දුර වෙලා යයි කියන බලාපොරොත්තු අපි හැම දිනාටම තිබෙනවා. ඒ නිසා ඊටාම ඉක්මනින්ම මේ කටයුතු සාර්ථකව සිදු කරගෙන යන්නට දෙස් විදෙස් බෞද්ධ ඔබ හැම දිනාටම මේ චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් ඔබගේ ආධාර උපකාරයේ පරිත්‍යාග කරන ලෙස අපි තාම කාරුණිකව මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා. විදේශීය සිටින අපේ බෞද්ධ මහ ජනතාවට ඔබට මේ ශ්‍රී ලංකා ද්වීපයේ වෙනුවෙන් මේ දීඝවාපී චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් සුවිශේෂී වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට පුළුවන්කමක් තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙවීමෙන් නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කර ගැනීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් එවැගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් අපේ ගිණුමක් ආරම්භ කරලා තිබෙනවා දීඝවාපි අරුණ කියන නමින්. මේ ගිණුමට ඔබගේ විදේශ ආධාර මුදල් පරිත්‍යාග කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබට තව තොරතුරු දැන ගැනීම සඳහා බෞද්ධ මාධ්‍ය ජාලය තුලින් මේ පිළිබඳව තව තවත් විස්තර දැන ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ එවන විදේශීය මුදල් මේ ශ්‍රී ලංකා ද්වීපයේ ආර්ථිකය නංවන්නට මෙන්ම මේ දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව සිදු කරගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ උතුම් සත්කාර්ය වෙනුවෙන් විශේෂයෙන්ම අපි විදේශීයව සිටින අපේ බෞද්ධ මහ ජනතාවට ආරාධනා කර සිටිනවා මේ සඳහා මේ සත්කාර්ය සඳහා දායක වන ලෙසට. දීඝවාපි සෑරදුන් වන්දනාවට මේ කාලයයි. ඇමරිකා එක්සත් ජනපදය අලුතින් ගස් බිලියනයක් සිටුවීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනාගත දේශගුණික විපර්යාස අභියෝගයට මුහුණ දීම මූලික කරගනිමින් ඒ පුතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. අමරිකා එක්සත් ජනපදයේ එරට තුළ අලුතින් ගස් බිලියනයකට අධික සංඛ්‍යාවක් සිටුවීමට සැලසුම් සකස් කර තිබෙනවා. එරට බටහිරට වන්නට ඇති වූ ලැව්කිනි හේතුවෙන් දැවී විනාශයට පත්ව ඇති අක්කර මිලියන ගණනක භූමියක් පුරා මෙම ගස් සිටුවීම සිදු කරනවා. දේශගුණික විපර්යාස වලට බහුලව මුහුණ දීම හේතු කර ගැනීමෙන් මෙවන් පාරිසරික ව්‍යාපෘතීන් දියත් කර ඇති අතර පසුගිය කාල වකවානුව තුළ එරට තුළ ඇති වූ ලැබුගිනි හේතුවෙන් ස්වභාවිකව ශාක ප්‍රතිස්ථාපනය වීමට වැඩි කාලයක් වැයවීම හේතුවෙන් මෙවන් සුබවාදී පාරිසරික මැදිහත් වීමක් කරහා යහපත් පාරිසරික තත්වයක් නිර්මාණය කිරීම එරට රජයේ අරමුණයි. මෙයටතේ අක්කර බිලියන 4.1ක ප්‍රමාණයක් පුරා ගස් සිටුවීම සිදු කරන අතර මේ ලෝකයටම හොඳ ප්‍රවණතාවයක් වනු වෙතයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.